අපි මේ ඔයාලට ගෙන තුන්වෙනි වීඩියෝ එක මීට කලින් මම දුන්නා ගබඩාකරණය ගැන වීඩියෝ එකක්. ඒ වගේම ඊළඟට දුන්නා කළමනාකරණයේ ක්‍රියාවලිය ටික ගැන වීඩියෝ එකක්. දෙකටම හොඳ ප්‍රතිචාර තිබ්බා. එක එක පාඩම් ගැන ඉල්ලලා තිබුණා. මගේ ඔළුවේ තිබිච්ච කොටසක් තමයි මේක. මම මේ අද කතා කරන්නේ මේ විදේශ වෙළඳාමේ ආනයන ක්‍රියාපටිපාටිය, අපනයන ක්‍රියාපටිපාටිය, ඒ ආනයන ක්‍රියාපටිපාටිය සහ අපනයන ක්‍රියාපටිපාටියට අදාළ ලියවිලි ටික. ඒතකොට මේවා ගොඩක් ළමයින්ට පැටලෙනවා, කොතෙන්ද සම්බන්ධ වෙන්නේ? එහෙම ළමයින්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම වෙන තැනක් එක සටහනකින් මේ සියල්ල මම විසඳන්න හදන්නේ. මේක හරියට කිව්වොත් ෂෝට් නෝට් එකක් වගේ. ආනයන ක්‍රියාවලිය, අපනයන ක්‍රියාවලිය සහ ඊට අදාළ ලියවිලි එක කොලයකට ගන්නයි මම හදන්නේ. ඉතින් මම මේක මගේ පන්තිවල පාවිච්චි කරන ෂෝට් නෝට් ක්‍රම වලින් එකක් මම මේ එළියට දාන එකක් මේ. මම හිතනවා මේක ළමයින්ට වැදගත් වෙයි කියලා මේ වෙලාවේ. අපි බලමු මේකේ මොකක්ද වෙන්නේ කියලා. මේ ගොඩක් වෙලාවට ආනයන ක්‍රියාවලිය, අපනයන ක්‍රියාවලිය කට්ටිය වෙන වෙනමයි පාඩම් කරගන්නේ. මගේ ගාව තියෙන පොඩි බෝඩ් එකක්. මේක මම මේ ගෙදර ලෑස්ති කරගත්ත නිසා සමහර වෙලාවට අකුරු චුට්ටක් එක ගොඩේ වගේ ඇති. ඒක නිසා මම කියන එක හොඳට අහගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක මේ ගොඩවල් තුනකට බෙදලා තියෙනවා. මේ ආනයන අපනයන ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. අපි මේ පැත්ත ගත්තොත් මේ තියෙන්නේ ආනයන ක්‍රියාවලිය, මේ තියෙන්නේ අපනයන ක්‍රියාවලිය. එතකොට මම මේ නිල් පෑනෙන් තරු ලකුණු දාලා තියෙනවා මේ ක්‍රියාවලි දෙකේ සිලබස් එකේ තියෙන, يعني ගුරු විෂය නිර්දේශයේ තියෙන ලියවිලි ටික විතරයි මම මෙතන කතා කරන්නේ. මම මේකේ දැන් කතා කරන්න හදන්නේ ආනයන ක්‍රියාවලියක්, අපනයන ක්‍රියාවලියක්, ඒකේ තියෙන ලියවිලි. එතකොට මේක හරිය ලේසි විදියට කතා කරන්න තමයි මම මේක හදලා තියෙන්නේ ෂෝට් නෝට් එකක් විදියට. ඉතින් මේක හරියම ලේසි. මේ ලියවිලි ටිකයි මේ ඔක්කොම පාඩම් කරගෙන හරියම ලේසි. හැබැයි හොඳට මතක තියාගන්න මම මේකේ අර සියලුම ලියවිලි කියන එක මම කතා කරන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් සමහරලාට මේකේ චෝදනා කළොත් සර් මේකේ තියෙන ඔක්කොම ලියවිලි කතා කරලා නැහැ කියලා. මම මේ කතා කරන්නේ ගුරුවත් පොතේ අපිට දක්වලා තියෙන ලියවිලි ටික විතරයි. තව සාමාන්‍ය පන්ති උගන්වද්දී තව ලියවිලි 3-4ක් එකතු වෙයි. ඉතින් ඒක ඕගොල්ලොන්ට එකතු කරගන්න පුළුවන් වෙයි. මම මෙතන කියා දෙන්නේ ආනයන අපනයන ක්‍රියාවලියේ ලියවිලි වලින් නම් ගුරුවත් පොතේ තියෙන ලියවිලි ටික විතරයි. ඉතින් මේ තියෙන්නේ මම මේ දක්වලා තියෙන්නේ ආනයන ක්‍රියාපටිපාටියත් අපනයන ක්‍රියාපටිපාටියත්. දැක්කහම ටිකක් ව්‍යාකූල ඇති. එතකොට මේකේ මම තරු ලකුණු නිල් පාටෙන් දාලා තියෙන්නේ ලියවිලි ටික ලියන්න. ලියවිලි මම ඉස්සෙල්ලම කතා කරන්නේ නැහැ. මම මුලින්ම කතා කරන්නේ ආනයන ක්‍රියාපටිපාටිය සහ අපනයන ක්‍රියාපටිපාටිය. එතකොට ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මේක පාඩම් කරන්නේ ආනයන ක්‍රියාපටිපාටිය වෙනම කතා කරනවා, අපනයන ක්‍රියාපටිපාටිය වෙනම කතා කරනවා. මේක එහෙම කරන්න බෑ. මේ දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද එක්කෙනෙක් ආනයනය කරනකොට අනිත් කෙනා අනිත් පැත්තේ නම් අපනයනය කරනවා. එතකොට මේ ක්‍රියාවලි දෙක එකට බද්ධ වෙලයි යන්නේ. ඒක නිසා අපි බලමු මේ ක්‍රියාවලි දෙක. හරිම ලේසි. මම මේක මේ අධීර තුනකට බෙදලා තියෙනවා. සාමාන්‍යයෙන් මූලික කටයුතු, සාමාන්‍ය ක්‍රියාකාරකම් සහ අවසාන අධීර කියලා. ඒතර අපි බලමු ආනයන කරුවෙක්ට කරන්න තියෙන මූලික කටයුතු ටික මොකක්ද කියලා. ඊට පස්සේ අපනයන කරුවෙක්ට කරන්න තියෙන මූලික කටයුතු ටික මොකක්ද කියලා බලමු. ඉතින් ආනයන කරුවෙක් නම් එයාට කරන්න තියෙන මූලික කටයුතු වල ප්‍රධානතම කටයුතු තමයි සැපයුම් කරුවෙක් හොයාගන්න. ඒ කියන්නේ මෙයා ආනයනය කරන වැඩේ කරන්නේ. මෙයාට ආනයනය කරන්න නම් එහෙන් බාන්න මෙහාට එවන්න කෙනෙක් ඉන්න ඕන. ඒක නිසා මෙයාගේ මූලික කර්තව්‍ය තමයි සැපයුම් කරුවෙක් සොයා ගැනීම. මම අකුරු අඩුවෙන් දාලා තියෙන්නේ ලියා ගන්න කෙනෙකුට දැන් ලියා ගන්න පුළුවන් සැපයුම් කරුවෙක් සොයා ගැනීම. අපනයන කරුවට කරන්න තියෙනවා වැඩ 3ක්. අපනයන කරුව කරන්නේ යාගේ වැඩේම හැමදාම භාණ්ඩ අපනයනය කරන එක. යාගේ වැඩේම භාණ්ඩ හදනවා, අපනයනය කරනවා, භාණ්ඩ හදනවා, අපනයනය කරනවා. ඒක නිසා මෙයා මොකක් කරනවද? අපනයන කරුවෙක් විදියට ලියාපදිංචි වෙන්න ඕන. මෙයා අපනයන කරුවෙක් විදියට අදාළ බලධාරී ආයතනයේ ලියාපදිංචි වෙනවා. ඒක මෙයා කලින් කරන වැඩක්. ඒ වගේම මෙයා ගැනුම් කරුව ටිකක් හොයා ගන්න ඕන. නැත්තම් මෙයා අපනයන කරුවෙක් වෙන්නේ නැහනේ. මෙයා අපනයනය කරන භාණ්ඩ මිලදී ගන්න ගැනුම් කරුව එකතුවක් මෙයා හොයාගෙන ඉන්න ඕනේ. ඒතකොට එක්කෙනෙක් නෙවෙයි එකතුවක් වෙන්න පුළුවන්. එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. ආන්න මෙයා මොකක් කරනවද? ගැනුම් කරුවක සොයා ගැනීම.
ඉතින් අනිත් එක තුන්වෙනි එක තමයි අවශ්‍ය නම් අපනයන බලපත්‍රය ලබා ගැනීම. ඔව්. මෙයා හැමදාම අපනයනය කරන වැඩේ කරන්නේ. ඉතින් මෙයා අපනයනය කරන භාණ්ඩ වලට සුවිශේෂී වූ බලපත්‍රයක් එහෙම ගන්න ඕන නම් මෙයා අදාළ රටේ තමන්ගේ අදාළ ආයතනයෙන් අදාළ වූ බලපත්‍රය අරගෙන තියාගන්න ඕන. එතකොට හරිම ලේසියි. ආනයනකරුවට කරන්න තියෙන්නේ සැපයුම් කරුවෙක් හොයාගන්න විතරයි. අපනයනකරුවට කරන්න තියෙනවා වැඩ තුනක්. ලියාපදිංචි වෙන්න ඕන, ඊට පස්සේ ගැනුම් කරුවෙක් හොයාගන්න ඕන, ඒ වගේම ඊළඟට මොකක් කරන්න තියෙනවද? අපනයන බලපත්‍රය අරගෙන තියාගන්න ඕන. දැන් මූලික වැඩ ටික ඉවරයි. දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. භාණ්ඩ ගෙන්නන වැඩේ කරන්නේ කවුද? ආනයනකරුවා. ආනයනකරුවා භාණ්ඩ ගෙන්නන්න කලින් එයා මොකක් කරනවද? එහා පැත්තින් අපනයනකරුවගෙන් මිල ගණන් අහනවා. ආනයනකරුවා විසින් අපනයනකරුවාට මිල විමසුමක් යවනවා. right? මේ පැත්තට යවනවා මොකක්ද මිල විමසුම. ආනයනකරුවා විසින් අපනයනකරුවාටකින් අහනවා මිල ගණන් කොහොමද කියලා. එතකොට මිල ගණන් මෙහෙන් ඇහුවහම එහෙ ඉන්න කට්ටිය අහන එකට ප්‍රතිචාරයක් විදියට එවනවා මිල ගණන් ගැන කියලා. මිල කියුම අපිට ඔකට කියනවා නාම මාත්‍ර ඉන්වොයිසිය කියලා. එතකොට මිල ගණන් ඇහුවාම එහෙන් මෙහාට එවනවා මිල කියුම. එහෙන් මෙහාට එවනවා මිල කියුම. මෙන්න මෙයාට මිල කියුම ලැබුණා. මෙයාට මිල කියුම ලැබුණා. මිල කියුම ලැබුණට පස්සේ මෙයාට වැඩ තියෙනවා. මොකක්ද? මිල කියුම ලැබුණට පස්සේ මෙයා භාණ්ඩ ගන්නව නම්, මෙයා භාණ්ඩ ගන්න තීරණය කරා නම්, මෙයාගේ රටට මේ භාණ්ඩ ගෙන්නද්දි විශේෂ බලපත්‍ර එහෙම ගන්න ඕන නම්, එයා බලපත්‍රය ගන්නවා. ආනයන බලපත්‍රය ගන්නවා. මෙයා ආනයන බලපත්‍රය ගත්තා. රට ඇතුළට භාණ්ඩ ගෙන්න බලපත්‍ර ගන්න ඕන නම් බලපත්‍රය ගත්තා. බලපත්‍රය අරගෙන මෙයා දැන් භාණ්ඩ ඕන කියලා අපි ඇනවුමක් යවන්න ඕන, ඕඩරයක් යවන්න ඕන. විදේශ වෙළඳාමේදී අපි ඇනවුමට කියනවා ඉන්ඩෙන්ටුව කියලා. මෙයා මොකක් කරනවද? ඉන්ඩෙන්ටුව යවනවා. ඉන්ඩෙන්ටුවේවත් ඇනවුම යවනවා. භාණ්ඩ අවශ්‍යයි, භාණ්ඩ මෙන්න මේ ප්‍රමාණයක් මට එවන්න කියලා ආනයනකරුවා යවනවා ඇනවුම හෙවත් ඉන්ඩෙන්ටුව. මෙන්න මේ යවන ඇනවුම හෙවත් ඉන්ඩෙන්ටුව මෙන්න මෙහි ඉන්න අපනයනකරුවා ලබා ගන්නවා. ඉන්ඩෙන්ටුව ලබා ගන්නවා. එයාට වැදගත් ඒක. එයාට මේ ඉන්ඩෙන්ටුව වැදගත්. ඇයි ඒ? ඇනෝමේ තියෙන විදියටනේ භාණ්ඩ යවන්න ඕන. ඒක නිසා තමයි ඉන්ඩෙන්ටුව ලබා ගැනීම කරන්නේ. එතකොට ඇනෝමේවත් ඉන්ඩෙන්ටුව ලබා ගත්තට පස්සේ ඉන්ඩෙන්ටුවේ තියෙන විදියට භාණ්ඩ යවන්න ඕන. වැඩේ කියන්නේ මේකයි. පාරේ බස් එකකට භාණ්ඩ ටික දානවා වගේ මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා හරියටම භාණ්ඩ යන්න පුළුවන්, භාණ්ඩ යවන්න පුළුවන් දිනයක් හොයාගෙන ඒ දිනයට දාලව නැවේ ඉඩකඩ වෙන් කරන්න ඕන. බස් එකක නැත්තම් වෙන වාහනයක භාණ්ඩ ගෙනියන වගේ නැවක අපිට භාණ්ඩ ගෙනියන්න බෑ. එහෙම බැරි නිසා අපි මොකක් කරනවද? ඉන්ඩෙන්ටුව ලැබුණ ගමන් අපි නැව් ඉඩකඩ වෙන් කරා. නැව් ඉඩකඩ වෙන් කරනවා වගේම ඒකත් එක්ක අපි ඕන කරන ලියවිලි ටික හදා ගන්නවා. මම ලියවිලි කතා කරනවා. නැව් ඉඩකඩ වෙන් කරලා ලියවිලි ටික හදා ගන්නවා. ලියවිලි ටික හදාගෙන අපි මේ භාණ්ඩ ටික හදලා භාණ්ඩ ටික ඇසුරුම් කරනවා. ඇසුරුම් කරපු භාණ්ඩ අපි නැවටනේ පටවන්නේ. නැවේ භාණ්ඩ ටික ගෙනියද්දී මොනවා හරි අකරතැබ්බයක් වුණොත් නැවේ ගෙනියනකොට මොනවා හරි අකරතැබ්බයක් වුණොත් අපනයනකරුවට පාඩුයි. ඇයි ඒ? ආනයනකරුවා මුදල් ගෙවන්නේ භාණ්ඩ ලැබෙනකම්. ඒක නිසා අපනයනකරුවා මොකක් කරනවද? මේ නැව්ගත කරන භාණ්ඩ රක්ෂණය කරනවා. රක්ෂණය කරලා මොකක් කරනවද? නැවට පටවලා නෞබාර පත ලබා ගන්නවා. නෞබාර පත ලබා ගත්තට පස්සේ අපනයනකරුවාගේ භාණ්ඩ යැවීමේ වගකීම නිදහස්. මේ පැත්තට භාණ්ඩ ටික එනවා. එතකොට ඒ එන අතරතුර මෙයාට කරන්න තියෙනවා මුදල් ගෙවීමට දාලා කටයුතු කරන්න. මේ අවසාන පියවර මුදල් ගෙවීමට අදාළ කටයුතු කරලා මෙයාට පුළුවන් භාණ්ඩ ටික නිදහස් කරගන්න. ඒ වගේම අපනයනකරුවට මුදල් ලබා ගැනීමට දාලා කටයුතු කරන්න පුළුවන්. එතකොට හරිම ලේසි වැඩක්. මුලින්ම කරන්න තියෙන්නේ ආනයනකරුවට සැපයුම් කරුවෙක් හොයාගත්තා. අපනයනකරුවට තියෙන්නේ මූලික වැඩ තුනක් තියෙනවා. ලියාපදිංචි වෙන්න ඕන, ගැනුම් කරුවෙක් සොයා ගන්න ඕන, අපනයන බලපත්‍රය ගන්න ඕන. වැඩේ පටන් ගන්න ස්ටාර්ට් එක දෙන්නේ ආනයනකරුවා. අහනව මිල ගණන්, මිල විමසුමක් යවනවා. ඒකට එහෙන් එවනවා මිල කියුම. මිල කියුම ලැබුණාම මොකක් කරනවද? භාණ්ඩ ගෙන්නනව නම් ගන්නවා ආනයන බලපත්‍රය. ආනයන බලපත්‍රය ලැබුණට පස්සේ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් මෙයා ඇනෝම හෙවත් ඉන්ඩෙන්ටුව යවනවා. ඒ ඉන්ඩෙන්ටුව එහෙම නැත්නම් ඕඩරේ මේ පැත්තෙන් ගත්ත ගමන්
නැවක් අපි හොයාගන්න ඕන කලින්. මේක නිසා මුලින්ම කරන්නේ නැව් ඉඩ කඩ වෙන් කරමින් අදාළ ලියවිලි ටික හදා ගන්නවා. ඊට පස්සේ භාණ්ඩ ටික හදලා භාණ්ඩ ඇසුරුම් කරනවා. ඇසුරුම් කරපු භාණ්ඩ නැවේ යනකොට හානි වුණොත් මුදල් ලබා ගන්න බැරි වෙන නිසා භාණ්ඩ රක්ෂණය කරනවා. රක්ෂණය කරපු භාණ්ඩ නැවට පටවල නෞබාර පත ලබා ගන්නවා. ඒතකොට නැවගත කිරීමේ ක්‍රියාවලිය ඉවරයි. ඊළඟට තියෙන්නේ මුදල් ගෙවීමේ කටයුතු, මුදල් ලබා ගැනීමේ කටයුතු සහ භාණ්ඩ නිදහස් කර ගැනීමේ කටයුතු. ඉතින් අපනයනකරුවට කරන්න තියෙන්නේ මුදල් ලබා ගන්න. ආනයනකරුවට මුදල් ගෙවන්නත් තියෙනවා, භාණ්ඩ නිදහස් කරගන්නත් තියෙනවා. ඒතර ඕක තමයි ආනයන අපනයන ක්‍රියාපටිපාටිය. දැන් ඔය අපි ලොකු ක්‍රියාවලියක් විදිහට මේ ආනයන අපනයන ක්‍රියාපටිපාටිය කතා කරානේ. හැබැයි එහෙම කතා කරාට ළමයි ඉගෙන ගන්නේ ආනයන ක්‍රියාපටිපාටිය වෙනමයි අපනයන ක්‍රියාපටිපාටිය වෙනමයි. පාඩම් කරනකොට ආනයන ක්‍රියාපටිපාටිය පාඩම් කරනවා. සැපයුම් කරුවක සොයා ගැනීම, මිල විමසුමක් යැවීම, මිල කියුම ලැබීම, ආනයන බලපත්‍රය ගැනීම, ඉන්ඩෙන්ටුව යැවීම, ගෙවීම් කටයුතු කිරීම, භාණ්ඩ නිදහස් කර ගැනීම. එහෙම කියලා පාඩම් කරාට ඔළුවට එන්නේ නැහැ. මම කියන්නේ මෙහෙම අධීර ටික එකින් එක කතා කරනවට වඩා මුළු කතාවම මතක තියාගන්න. මේ වගේ චිත්‍රයක අඳින්න. මේක අපිට තව ඉස්සරහට තියෙනවා. මේ මම දාලා තියෙන්නේ මුලින්ම වැඩ තියෙනවා. ආනයනකරුවා සැපයුම් කරුවෙක් සොයාගත්තා. අපනයනකරුවා ලියාපදිංචුණා. ගැනුම් කරුවෙක් සොයාගත්තා. අපනයන බලපත්‍රය ගත්තා. වැඩේ පටන් ගන්නවා ආනයනකරුවා. මිල විමසුම යවුවා. එහින් මිල කියුම එව්වා. මිල කියුම ලැබිච්ච ගමන් බලපත්‍රය ගත්තා. ඉන්ඩෙන්ටුව යවුවා. ඉන්ඩෙන්ටුව අරගත්තා. නැව් ඉඩ කඩ වෙන් කරා. ඇසුරුම් කරා. රක්ෂණය කරා. නැවට පටවල නෞබාර පත ලබා ගත්තා. දැන් කරන්න තියෙන්නේ අපනයනකරුවට මුදල් ගන්න තියෙනවා, ආනයනකරුවට ගෙවීම් කටයුතු කරලා භාණ්ඩ නිදහස් කරගන්න තියෙනවා. ඉතින් මාර සරල ක්‍රියාවලියක්. වෙන වෙනම කතා කරනවට වඩා මේ දෙකම එකට කතා කරන්න. එතකොට වැඩි කොට දාගන්න මාර ලේසි. ඊළඟට අපි කතා කරනවා දැන් මෙන්න මේ ක්‍රියාවලියේ තියෙනවා මිල කියුම්. දැන් මේ මිල කියුම තියෙනවනේ. මෙන්න මේ මිල කියුමට අපි කියනවා නාම මාත්‍ර ඉන්වොයිසිය කියලා. මේ මිල කියුමට විදේශ වෙළඳාමේදී කියනවා නාම මාත්‍ර ඉන්වොයිසිය. ඒ කියන්නේ නාම මාත්‍රිකව නමට අපි යවන ඉන්වොයිසිය. ඒක නාම මාත්‍ර ඉන්වොයිසිය. එතකොට නාම මාත්‍ර ඉන්වොයිසියේ තියෙනවා විවිධ මිල කියුම්. විවිධ මිල කියුම්. මේක ඇහුවා මම අවුරුද්දක ඇහුවා මේ මිල කියුම් වල කෙටි වචන දීලා කෙටි ඉංග්‍රීසි අකුරු දීලා මේව මොනවද කියලා අපෙන් ඇහුවා. මෙන්න නාම මාත්‍ර ඉන්වොයිසියේ තියෙන මිල කියුම්. මේ තියෙන්නේ අපනයනකරුවගේ ගබඩාව. මේ තියෙන්නේ අපනයනකරුවගේ ගබඩාව. එයා අපනයනකරුගේ ගබඩාවෙන් එයා අරගෙන යන අපනයනකරුගේ වරායට. මේ තියෙන්නේ අපනයනකරුගේ වරායේ වේදිකාව. මෙන්න තියෙනවා නැව. right? මෙන්න තියෙනවා ආනයනකරුගේ වරායේ වේදිකාව. මෙන්න තියෙනවා ආනයනකරුගේ ගබඩාව. right. ඉතින් මේ මිල කියනකොට මිල කියුම් වල තියෙනවා මේ ලෝකෝ කියන මිලක්. ලෝකෝ LOCO ලෝකෝ කියන්නේ ප්‍රාදේශීය මිල. එතකොට මෙහින් යන මිල කියුමේ භාණ්ඩයේ මිලත් එක්ක ලෝකෝ කියලා ගහලා තිබුණා නම් ඒ තියෙන්නේ අපනයනකරුව තමාගේ ගබඩාවෙන් එළියට දාන මිල. අපනයනකරුගේ ගබඩාවෙන් භාණ්ඩ තොගේ එළියට දාන මිල. එතකොට එතනින් එහාට භාණ්ඩ මේ පැත්තට ගේනකන් සියලු වියදම් ටික කාට දරන්න වෙනවද? ආනයනකරුවට දරන්න වෙනවා. මෙයා මිල කියනකට මිල ගානත් එක්ක ලෝකෝ කියලා ගහලා වෙනවා. එතකොට එයා ඒ මිල කියලා තියෙන්නේ එයාගේ ගබඩාවෙන් එළියට දෙන මිල. එතනින් එහාට ගබඩාව ගාවින් භාණ්ඩ පටවගෙන මේ විදියට නැවට ගෙනල්ලා නැව්වල පටවලා මේ පැත්තට ගෙනල්ලා බාල මෙයාගේ ගබඩාවට එනකන් සියලු වියදම් ටික ආනයනකරුවට දරන්න වෙනවා. ඊළඟට සමහරලාට මෙයා මිල කියනවා මෙන්න මෙහෙම. මේ පළවෙනි එක ලෝකෝනේ. පළවෙනි එක ලෝකෝ. ඒ ලෝකෝ මිලනේ. මෙයා මේ මං කිව්වේ මේ තියෙන්නේ අපනයනකරුගේ වරායේ වේදිකාව. ඉතින් මෙතෙන්ට ගෙනත් දෙනවා. මෙයා කියනවා හරි මම භාණ්ඩ මගේ රටේ වරායේ වේදිකාවට එනකන් ගේන්නම්. වරායේ වේදිකාවට එනකන් ගේන්නම්. ඒතකොට එතෙන්ට එනකන් ගේන සියලු වියදම් ටික අපනයනකරුවා දරමින් මිලක් නියම කළොත් ඒ මිල කියුමේ එන්නේ FOD කියලා. free on dock. FOD. වේදිකාව තෙක් නොමිලේ. අපි ඒකට කියනවා වේදිකාව තෙක් නොමිලේ.
මේ අපනයනකරුගේ වරායේ වේදිකාවට ගෙනගන් සියලු වියදම් ටික දාන්නේ අපනයනකරුවා. එතනින් එහාට වියදම් ටික ආනයනකරුවට දරන්න වෙනවා. ඊළඟට තියෙනවා තුන්වෙනි මිල කියුම. තුන්වෙනි මිල කියුම තමයි FOB free on board නෙවෙයි board. ඒ කියන්නේ මේ භාණ්ඩ ටික ගෙනල්ලා නැවට පටවනවා. මේ භාණ්ඩ ටික අපනයනකරුවා ගෙනල්ලා නැවට පටවනවා. එතනින් එහාට වියදම් ටික ආනයනකරුවට දරන්න වෙනවා. නැවට පටවනකම් වියදම් ටික අපනයනකරුවා දරන්නේ. එහෙම දරමින් මිල නිකුත් කරනවා නම් ඒ නාම මාත්‍ර ඉන්වොයිසියේ එන්නේ FOB free on board කියන මිල. FOB මිල. ඊළඟට තියෙනවා තව මිල කියුම් දෙකක්. භාණ්ඩ මේ පැත්තට ගේනවනේ. භාණ්ඩ මේ පැත්තට ගේනකොට අපි කියනවා ගැල් කුලිය කියලා. භාණ්ඩ මේ පැත්තට ගේනකොට කියනවා ගැල් කුලිය. මේ මුළු පැටවීමේ වියදම් සහ මෙහාට ගේන්න යන ගැල් කුලියත් එකතු කරලා ඒ සියලු වියදමුත් ඇතුළත් කරලා අපනයනකරුවා භාණ්ඩ මිල කියනවා නම් අපි ඒකට කියනවා CF මිල කියලා. cost and freight. ඒ කියන්නේ මිල සහ ගැල් කුලිය. මිල සහ ගැල් කුලිය කියලා කියනවා cost and freight. මිල සහ ගැල් කුලිය. සමහරවිට ඉංග්‍රීසි වචනවල පොඩි උච්චාරණයේ වැරද්දක් තියෙනවා නම් ඒක චුට්ටක් බලන්න. මිල සහ ගැල් කුලිය. මිල සහ ගැල් කුලිය. එතකොට භාණ්ඩ ටික මෙතනින් ගෙනල්ලා නැවට පටවලා මේ පැත්තට ගේනකම් ගේනවා. හරිද? ඒ සියලු වියදම් ටික අපනයනකරුව දරනවා. ආනයනකරුවට තියෙන්නේ මෙතනින් බාගෙන නෙවෙයි මෙතනින් දහස් කරගෙන අරගෙන යන්න විතරයි. එතකොට මෙතෙන් එනකන් සියලු වියදම් ටික දරන්නේ අපනයනකරුවා නම් මිල කියුමේ මිලත් එක්ක සඳහන් වෙන සංකේතය තමයි CF. තව එකක් තියෙනවා CIF. එතන CF එකේ CIF එකේ වෙනස CIF කියන්නේ cost insurance freight. ඒ කියන්නේ මිල රක්ෂණීය ගැල් කුලිය. භාණ්ඩ ටික නැවට පටවනවා මේ පැත්තට ගේනවා ඉන්ෂුරන්ස් එකක් දරනවා. රක්ෂණ වියදමුත් දරනවා. භාණ්ඩ නැවට මේ රක්ෂණය කරනවනේ. රක්ෂණ වියදමත් කවුද දරන්නේ? අපනයනකරුවා. ඒතර මේ වියදම් ටික දරනවා නම් අපනයනකරුවා ඒ මිල නාම මාත්‍ර ඉන්වොයිසේවත් මිල කියුමේ එන්නේ මිලත් එක්ක CIF කියලා ගහලා. එතකොට අපි දැනගන්න ඕන අපිට කරන්න තියෙන්නේ වරායින් භාණ්ඩ ටික නිදහස් කරගෙන ගෙදර ගෙනියන්න විතරයි. ඊළඟට අන්තිම මිල කියුම තමයි free. ෆ්‍රී කියන්නේ සාර්ම නොමිලේ සියල්ල නොමිලේ කියන එක. ඒ කියන්නේ භාණ්ඩයේ මිලට අපේ ගෙදරට ගේන්න යනකම් වියදම් සියල්ල ඇතුළත් කරලා මිල කියනවා. ඒ මිලට අපි කියනවා ෆ්‍රී කියලා. සාර්ම නොමිලේ කියලා. ඒ අනුව මිල කියුම් වර්ග තියෙනවා 1 2 3 4 5 6. අපනයනකරුවා තමන්ගේ ගබඩාවෙන් එළියට දාන මිල ලෝකෝ. එයා ඒ භාණ්ඩ ටික වරායේ වේදිකාවට ගෙනාවොත් ඒකට කියන්නේ FOD. මේ වරායේ වේදිකාව වේදිකාවට ගෙනල්ලා නිකන් ඉන්නේ නැහැ. ගෙනල්ලා නැවට පටවනවා. පටවන වියදමත් අපනයනකරුව දරලා මිල නියම කළොත් ඒකට අපි කියනවා FOB. භාණ්ඩ මේ පැත්තට ගේනවා රක්ෂණය නැතිව ගෙනාවොත් CF. CF කියන්නේ මිල සහ ගැල් කුලිය. රක්ෂණයත් එක්ක මේ පැත්තට ගෙනාවොත් CIF. මිල රක්ෂණය සහ ගැල් කුලිය. ආනයනකරුගේ ගබඩාවට එනකන් සියලු වියදම් අපනයනකරුවා දරමින් භාණ්ඩේ මිල නියම කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ෆ්‍රී. එහෙම නැත්නම් සාර්ව නොමිලේ කියලා. දැන් මං හදන්නේ ඕගොල්ලොන්ට මේ විදේශ වෙළඳාමේදී අපිට වැදගත් වෙන ලියවිලි ටික කතා කරන්න. ඉතින් මේ ලියවිලි ටික මේ ගැලීම් සටහන ඇඳගන්න. මේ ගැලීම් සටහනේ මේ විදියටම ලියවිලි ටික දාගත්තාම අපිට ලියවිලි අමතක වෙන්නෙත් නැහැ. ඒ ක්‍රියාවලිය අමතක වෙන්නෙත් නැහැ. මේ බලන්නකෝ. මම මේ තරු දාලා තියෙන්නේ ඊට දාලා ලියවිලි වලට. අපනයන ක්‍රියාවලියේ ලියවිලි තියෙනවා. ආනයන ක්‍රියාවලියේ ලියවිලි තියෙනවා. මම මේ මෙතෙන්ට දාලා තියෙනවා එක තරු ලකුණක්. මේක මම නාම මාත්‍ර ඉන්වොයිසියවත් මිල කියුම කියන එක මම කිව්වනේ. නාම මාත්‍ර ඉන්වොයිසිය කියවත් ඉස්සෙල්ලම කියන්නකෝ මේ මම මෙතන දාලා තියෙන මේ නාම මාත්‍ර ඉන්වොයිසියවත් මිල කියුම කියන්නේ මොකක්ද කියලා. දැන් මිල ගණන් අහන්නේ ආනයනකරුවනේ. ආනයනකරුවට මිල ගණන් කියන්නේ මිල කියුමෙන්. මිල කියුමට අපි කියනවා නාම මාත්‍ර ඉන්වොයිසිය. නමට යවන ඉන්වොයිසිය. නමට යවන ඉන්වොයිසියෙන් පස්සේ අපි විධිමත් ඉන්වොයිසියක් යවනවා. මේක නාමිකව යවන්නේ මිල ගණන් තේරුම් ගන්න. ඉතින් නාම මාත්‍රිකව යවනවා ඉන්වොයිසිය. නාම මාත්‍ර ඉන්වොයිසිය ඒකේ තියෙනවා ලෝකෝ මිල, FOD මිල, FOB මිල,
CF මිල, CIF මිල, ෆ්‍රී මිල. ඔය විදිහට එක එක මිල කියුම් තියෙනවා. මම දැන් චුට්ටකට කලින් කතා කරන්නේ. හරි. දැන් මම මේ කතා කරන්නේ මේ ලියවිලි. ඔන්න මෙතන අපිට හම්බ වෙනවා පළවෙනි ලියවිල්ල මේ අපනයන බලපත්‍රය. ඒතර අපනයන කරුවෙක් ලබා ගන්නවා අපනයන බලපත්‍රය. දැන් බාණ්ඩ අපි අපනයනය කරනවා නම් අදාළ ආයතනින් අපි බලපත්‍රයක් ගන්න ඕනනේ. ලංකාවෙන් තේ අපි යවනවා නම් ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් තේ අපනයනය කරන්න බලපත්‍රයක් ගන්න ඕන. ඒ විදිහට අදාළ භාණ්ඩය අනුව අදාළ ආයතනින් අපිට බලපත්‍ර ගන්න වෙනවා. එතකොට භාණ්ඩ අපනයනය කිරීම වෙනුවෙන් අදාළ ආයතනයේ වෙතින් අපි ලබා ගන්නා වූ අවසරය අපි සරලව කියනවා අපනයන බලපත්‍රය කියලා. ඊට පස්සේ තව බලපත්‍රයක් තියෙනවා මේ පැත්තේ. මේ තියෙන මොන බලපත්‍රයද? ආනයන බලපත්‍රය. ඒ කියන්නේ ආනයනකරුවගේ රටේට භාණ්ඩ ගේන්න ඕනනේ. ආන්ගේ භාණ්ඩ ගෙන්න ගන්න ආනයනකරුවා විසින් ලබා ගන්නා වූ බලපත්‍රය අපි කියනවා ආනයන බලපත්‍රය. එතකොට අපනයනකරුව ගත්තොත් අපනයන බලපත්‍රය, ආනයනකරුව ගත්තොත් ආනයන බලපත්‍රය. ඊළඟට තියෙනවා මම නාම මාත්‍ර ඉන්වොයිසිය ගැන කිව්වනේ. නාමිකව මිල ගණන් මේ පැත්තට කියන්නේ නාම මාත්‍ර ඉන්වොයිසිය. ඒ ඉන්වොයිසියේ සංකේතය ලෝකෝ නම් එය ඔහුගේ ගබඩාවෙන් එළියට දාන මිල. අපනයනකරුව ගබඩාවෙන් එළියට දාන මිල. එහි සංකේතයේ තියෙන FOD නම් ඔහු භාණ්ඩ ටික නැව් තට මේ වරායට අරගෙන එනවා. හරිද? වරායට අරගෙන එනවා. එතෙන්ින් එහා මෙයා දරා ගන්න ඕනේ වියදම්. ඔය විදිහට මිල කියුම් තියෙනෝනේ නාම මාත්‍ර ඉන්වොයිසියේ. නාම මාත්‍ර ඉන්වොයිසිය කියන්නේ නාම මාත්‍රිකයි. ඒක නිසා භාණ්ඩ මෙයා ගන්නවා කියලා තීරණය කළාම අපි විධිමත් විදියට මිල දැනුම් දෙනවා. විධිමත් විදියට මිල දැනුම් දෙන්න අපි පාවිච්චි කරනවා විධිමත් ඉන්වොයිසියක්. විධිමත් ඉන්වොයිසියක්. ඒ කියන්නේ අපනයනකරුවා අපනයනය කරන භාණ්ඩවල මිල ගණන්, ඊට පස්සේ භාණ්ඩ සපයන විදිය, ඊට අදාළ කොන්දේසි, මේ අපේ අපනයනය කරන භාණ්ඩ මේ පැත්තට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? ඒ විස්තර තුලත් කළා අපනයනකරුවා විසින් ආනයනකරුවා වෙත යවන ලියවිල්ල අපි කියනවා ඉන්වොයිසිය කියලා. අපනයනකරුවා විසින් ආනයනකරුවා වෙත යවන ලබන ලියවිල්ලට අපි කියනවා ඉන්වොයිසිය කියලා. ඊළඟට අපිට තියෙනවා ඉන්ඩෙන්ට්. මේ ක්‍රියාවලියෙන් අපි මේ ලස්සනට යන්නේ. මිල ගණන් නැහුවා, මිල ගණන් කිව්වා, ආනයන බලපත්‍රය ගත්තා, මෙහෙන් එවනවා ඉන්වොයිසිය. දැන් ඊළඟට තියෙනවා මෙයාට යවන්න තියෙනවා ඉන්ඩෙන්ටුව. ඉන්ඩෙන්ටුව කියන්නේ ලියවිල්ලක්. ඉන්ඩෙන්ටුව සමානයි ඇනවුම. ඉන්ඩෙන්ටුවට අපි කියනවා ඇනවුම කියලා. ඉන්ඩෙන්ටුවට අපි කියනවා ඇනවුම කියලා. ඒ කියන්නේ ආනයනකරුවා අපනයනකරුවා වෙතින් භාණ්ඩ ඇනවුම් කරනවා. ඒ ඇනවුම් කරන්න යවන ලියවිල්ල තමයි ඉන්ඩෙන්ටුව හෙවත් ඇනවුම. එතකොට මේ ඉන්ඩෙන්ටුවේ ආකාර දෙකක් තියෙනවා අපි දන්නවා. සංවෘත ඉන්ඩෙන්ටුවයි විවෘත ඉන්ඩෙන්ටුවයි. ඒ කියන්නේ ඉන්ඩෙන්ටුවේ තියෙන අපිට භාණ්ඩ එවන්න ඕන විදිය. එතකොට මේ භාණ්ඩ එවන්න ඕන විදිය ඉන්ඩෙන්ටුවේ තියෙනවා. ඒතර අපි කියන විදියටම භාණ්ඩ එවන්න ඕන නම්, අපේ නියමයන්ට අනුකූලවම භාණ්ඩ එවන්න ඕන නම් ඒක සංවෘත ඉන්ඩෙන්ටුව. අපේ නියමයන්ට අනුකූලව නැතිව අපනයනකරුවාගේ අභිමතය පරිදි භාණ්ඩ එවන්න පුළුවන් නම් අපි ඒකට අවසර දෙන ඉන්ඩෙන්ටුවට අපි කියනවා විවෘත ඉන්ඩෙන්ටුව කියලා. දැන් කොහොම හරි කවන්න ඊළඟ ලියවිල්ල ඉන්ඩෙන්ටුව. ඉන්ඩෙන්ටුව කියන්නේ ආනයනකරුවා විසින් භාණ්ඩ ඇනවුම් කරමින් අපනයනකරුවා වෙත යවනු ලබන ඇනවුම. ඊළඟට ඉන්ඩෙන්ටුව ගත්තට පස්සේ මෙයාට තියෙනවා නැව් ඉඩකඩ වෙන් කිරීම සහ අදාළ ලියවිලි පිළියෙල කරගන්න. නැව් ඉඩකඩ වෙන් කිරීම සහ අදාළ ලියවිලි යටතේ මම කතා කරනවා ලියවිලි දෙකක්. පළවෙනි එක තමයි ප්‍රභව ස්ථාන සහතිකය. ප්‍රභව ස්ථාන සහතිකය. ප්‍රභව ස්ථාන සහතිකය කියන්නේ මොකක්ද? දැන් මෙන්න මේ වගේ සිද්ධියක් තියෙනවනේ. දැන් ලංකාවට GSP+ හම්බෙලා තියෙනවා. එතකොට ලංකාවෙන් GSP+ යටතේ යුරෝපයට භාණ්ඩ යවනකොට ලංකාව වගේ රටවල් වලින් තීරුබදු අය කිරීම ගොඩාක් අඩු ප්‍රතිශතයක් හෝ සමහර භාණ්ඩ වලට තීරුබදු අය කරන්නෙම නැති තත්ත්වයන් තියෙනවනේ. එතකොට ලේකට තීරුබදු ඔය සහන දෙන්න නම් ලංකාවටමනේ ඔය සහන දෙන්නේ. ඒතකොට ඒක ලංකාවේ භාණ්ඩයක් කියලා අඳුන ගන්න ඕන. දැන් හිතන්නකෝ දැන් ලෝකේ වෙනත් රටවල් වලත් ඒ හදනවනේ. ලංකාවෙනුත් ඒ හදලා යවනවා.
ඒතර ලංකාවෙන් යවන තේවලට තීරුබදු සහන ලැබුණාම වෙන්නේ ලංකාවේ තේවල මිල අඩු වෙනවනේ. එතකොට ලංකාවේ තේ විකිරෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක මොකද කරන්නේ වෙනත් රටවල් වල කට්ටිය ලංකාව හරහා මොකක් කරනවද ඔය GSP+ ගන්න බලාගෙන මොකක් කරනවද අන්න යුරෝපා සංගමයේ වගේ රටවල් වලට භාණ්ඩ අපනයනය කරනවා. එතකොට වෙන්නේ ඇත්තටම බදු සහන ලැබෙන්න ඕන ලංකාවට. හැබැයි බදු සහන ගන්නේ ලංකාව නෙවෙයි වෙනත් රටවල්. ඒගොල්ලෝ ලංකාව හරහා යවුවාම මේගොල්ලෝ හිතන්නේ මේක ලංකාවෙන් ආව කියලා. ආන් ඒක වළක්වන්න තමයි ඉල්ලන්නේ ප්‍රභවස්ථාන සහතිකය. භාණ්ඩ ටික අපනයනය කරනකොට ආන්න අපි යවන්න ඕනේ මෙන්න මේ භාණ්ඩ මෙන්න මේ රටේම නිෂ්පාදනය කළා කියලා පිළිගත් ආයතනයකින් අපි සහතිකයක් ගන්න ඕන. එතකොට ප්‍රභවස්ථාන සහතිකයෙන් කියන්නේ මේ භාණ්ඩ මේ රටේ හැදුවා කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැනේ. කාටවත් වෙන රටක ඉන්න කෙනෙකුට ලංකාව හරහා භාණ්ඩ යවුවට වැඩක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රභවස්ථාන සහතිකේ නැහැ. ප්‍රභවස්ථාන සහතිකේ පෙන්වන්න බැරි වුණා කියන්නේ බදු සහන වගේ දේවල් ගන්න බැරි වෙනවා. එහෙනම් ප්‍රභවස්ථාන සහතිකය කියන්නේ අදාළ භාණ්ඩ අදාළ රටේම නිෂ්පාදනය කළ බවට පිළිගත් ආයතනයක් විසින් ලබා දෙන්නා වූ සහතිකය ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකයෙන් පස්සේ අපි කතා කරනවා සනීපාරක්ෂක සහතිකය. සනීපාරක්ෂක සහතිකය අකුරු බලා ගන්න බැරි නම් මම කියනකොට ලියා ගන්න පුළුවන්. ප්‍රභවස්ථාන සහතිකයෙන් පස්සේ සනීපාරක්ෂක සහතිකය. සනීපාරක්ෂක සහතිකය. මොකක්ද මේ සනීපාරක්ෂක සහතිකය කියන්නේ? එතකොට දරුවෝ ලංකාවෙන් අපනයනය කරනවා මේ කෘෂිකාර්මික නිෂ්පාදන. මේවා ගන්න කෘෂිකාර්මික නිෂ්පාදන වලට විතරයි. එතකොට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරනකොට ඒවායේ පරිභෝජන යෝග්‍යතාවය පරිභෝජනයට කොච්චර සුදුසුයිද කියලා අපි දෙනවා සහතිකයක්. කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය කරනකොට ඒවා පරිභෝජනයට සුදුසුයි කියලා අපි දෙනවා සහතිකයක්. ඒ ලබා දෙන සහතිකයට අපි කියනවා සනීපාරක්ෂක සහතිකය කියලා. ඊට පස්සේ ඊළඟට අපිට තියෙනවා ආන්න ඇසුරුම් කිරීම. මෙයා නැව් ඉඩකඩ වෙන් කරා ලියවිලි හදාගත්ත භාණ්ඩ ඇසුරුම් කරා භාණ්ඩ රක්ෂණය කරනවා. අපනයනකරුවා අපනයනය කරන භාණ්ඩ නැවට පටවන්න කලින් රක්ෂණය කරනවා. රක්ෂණය කරාට පස්සේ අපනයනකරුවාට ලැබෙනවා සහතිකය. රක්ෂණ සහතිකය. භාණ්ඩ රක්ෂණය කරාම ලැබෙන්නේ රක්ෂණ සහතිකය. ඊට පස්සේ භාණ්ඩ නැවට පටවලා නෞභාරපත ගන්නයි යන්නේ. දැන් භාණ්ඩ ටික අරගෙන යනවා වරායට. භාණ්ඩ ටික අරගෙන වරායට යනකොට මේගොල්ලෝ ගෙනහිල්ලා දෙනවා මෙන්න මේ භාණ්ඩ තමයි අපි නැවට පටවන්න ගෙනාවේ කියලා අපනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළත් ලියවිල්ලක් දෙනවා රේගුවට වරායට. ඉතින් අපි අපනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළත් කළා වරායට දෙන ලියවිල්ල අපි කියනවා අපනයන සටහන් කරන. ඉස්සෙල්ලම නැවට පටවන්න කලින් වරායටයි දෙන්නේ. ඒ නැවට භාණ්ඩ ටික බාර දෙන්න කලින් වරායට භාණ්ඩ ටික බාර දෙන්න කලින් අපි රේගුවට දෙන්න ඕනේ වරායට දෙන්න ඕනේ. ඒගොල්ලෝ තමයි අධීක්ෂණය කරලා නැවට පටවන්නේ. එතකොට නැවට පටවන්න කලින් අපි ඒගොල්ලොන්ට කියනවා අපි මෙන්න මේව තමයි ගෙනාවේ. අපනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළත් කළා වරායට ඉදිරිපත් කරනවා ලියවිල්ලක්. ඒකට කියනවා අපනයන සටහන් කරය. මොකද්ද අපනයන සටහන් කරය? අපනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළත් කළා ආන්න දෙනවා වරායට ලියවිල්ලක්. අපි ඒකට කියනවා අපනයන සටහන් කරය. ඊට පස්සේ අපි අපනයන සටහන් කරයත් එක්ක භාණ්ඩ වරායට බාර දෙනවා. එතකොට වරායේ ඉන්න කට්ටිය භාණ්ඩ ටික බාර ගන්නවනේ. එතන භාණ්ඩ දැන් අපේ වාගේ නෙවෙයි තියෙන්නේ වරාය. එතකොට වරායේ ඉන්න අය මොකක් කරනවද? අදාළ භාණ්ඩ බාරගත් බවට අපිට දෙනවා ලියවිල්ලක්. අපි භාණ්ඩ වරායට දුන්නාම වරායේ ඉන්න කට්ටිය කියනවා හරි වරායට මේ භාණ්ඩ ටික බාරගත්තා. තාම නැවට බාරගත්තේ නැහැ. වරායට භාණ්ඩ බාරගත්ත බවට වරායෙන් දෙනවා ලියවිල්ලක්. ආන් ඒකට අපි කියනවා වේදිකා කුවිතාංශය. වේදිකා කුවිතාංශයව නැත්තම් වාප්පුකාර කුවිතාංශය. වේදිකා කුවිතාංශයව නැත්තම් වාප්පුකාර කුවිතාංශය. භාණ්ඩ ටික දැන් අපි අරගෙන ගිහිල්ලා තියෙනේ වරායට. අපි මෙන්න මේ වගේ නාව කියලා දුන්න ලියවිල්ල. ඒක තමයි අපනයන සටහන් කරේ. ඊට පස්සේ ඒගොල්ලෝ චෙක් කරලා භාණ්ඩ බාරගත්තාම ඒගොල්ලෝ දෙනවා මෙන්න අපි වේදිකාවට භාණ්ඩ බාරගත්තා. ඒක නිසා කියනවා වේදිකා කුවිතාංශය හෙවත් වාප්පුකාර කුවිතාංශය කියලා. ඊට පස්සේ දැන් මේ භාණ්ඩ ටික නැවට පටවන්නනේ තියෙන්නේ. නැවට පටවනකොට නැවෙන් අපිට දෙනවා නැවෙන් භාණ්ඩ බාරගත්තා කියලා ලියවිල්ලක්.
නැවෙන් භාණ්ඩ බාරගත් බවට දෙන ලියවිල්ලට අපි කියනවා නෞබාරපත. එතකොට ඒක දෙන්නේ නැව්පති හෝ බලයලත් නියෝජිතයෙක් භාණ්ඩ නැවට බාරගත්තාම දෙනවා මොකක්ද? නෞබාරපත. එතකොට අපි නැවට පටවනකොට භාණ්ඩ කැඩිලා බිඳිලා paludu වෙලා තියෙන්න පුළුවන්. කැඩිලා බිඳිලා paludu වෙලා තිබෙන භාණ්ඩ සම්බන්ධයෙන් ලැබෙන නෞබාරපත දුෂ්‍ය නෞබාරපත. නෞබාරපතේ ආකාර දෙකයි, දුෂ්‍ය නෞබාරපතයි පාරිශුද්ධ නෞබාරපතයි. එතකොට අපි පටවන භාණ්ඩ කැඩිලා බිඳිලා paludu වෙලා තියෙනවා නම් අපිට ලැබෙන්නේ දුෂ්‍ය නෞබාරපත. අපි පටවන භාණ්ඩ අපේ භාණ්ඩ හොඳ තත්ත්වයේ තියෙනවා නම් අපිට ලැබෙන්නේ පාරිශුද්ධ නෞබාරපත. එතකොට දැන් හිතන්නකෝ අපි පටවන භාණ්ඩ කැඩිලා බිඳිලා paludu වෙලා තියෙන තත්ත්වයේ තියෙනවා කියලා ලැබුණොත් නෞබාරපතේ ඒක අපි අපනයනය කර කරුවෙක් විදිහට අපිට හොඳ නැහැ. ඒක නිසා අපි නැව් සමාගමට කියනවා මෙහෙම. මේ භාණ්ඩ අපි මේ විදිහට තමයි යවන්නේ. මේක තමයි අපි ආනයන කරුවත් එක්කත් එකඟ වෙලා තියෙන්නේ. ඔයාලා මට ඔය දුෂ්‍ය නෞබාරපත වෙනුවට පාරිශුද්ධ නෞබාරපතක් දෙන්න. භාණ්ඩ කැඩිලා බිඳිලා paludu වෙලා නැහැ කියන තත්ත්වය එකක් දෙන්න. මොනවා හරි දෙයක් වුණොත් මම බලා ගන්නම් කවුද මේ කියන්නේ? අපනයන කරුවා. එතකොට දුෂ්‍ය නෞබාරපතක් වෙනුවට පාරිශුද්ධ නෞබාරපතක් අපි ඉල්ලනවා කාගෙන්ද? නැවේ. එහෙම නැත්නම් නැවපතිගෙන්. එහෙම නැත්නම් අදාළ බලයලත් නිලධාරියෙගෙන්. එතකොට ඒ වගේ වෙලාවක මේ වගකීම අපනයන කරුවා බාර ගන්නවා. ඒ බාර ගැනීමෙන් නැව් සමාගමට දෙනවා ලියවිල්ලක්. අපි ඒකට කියනවා හානි රක්ෂණ ලිපිය. හානි රක්ෂණ ලිපිය. දැන් මෙතන ලියවිලි 4ක් තිබුණා. භාණ්ඩ වරායට අරගෙන ගියපු ගමන් අපි දෙනවා අපනයන සටහන් කරේ. ඒ භාණ්ඩ වරායෙන් බාරගත්තාම මේගොල්ලෝ දෙනවා වේදිකා කුවිතාංශය හෙවත් වාප්පුකාර කුවිතාංශය. ඊට පස්සේ භාණ්ඩ ටික නැවට බාරගත්තාම දෙනවා නෞබාරපත. ඒ බාරගනිමු භාණ්ඩ කැඩිලා බිඳිලා paludu වෙලා තියෙන වෙලාවක අපිට ලැබිය යුත්තේ දුෂ්‍ය නෞබාරපතක්. අපි ඒ වෙනුවට ඉල්ල ගන්නවා පාරිශුද්ධ නෞබාරපතක්. එහෙම ඉල්ලගනිද්දී පාරිශුද්ධ නෞබාරපතක් ඉල්ලගනිද්දී මොනවා හරි දෙයක් වෙලා නැව් සමාගමට පාළුවක් වුණොත් ඒක වළක්වන්න අපි දෙනවා ලියවිල්ලක් හානි රක්ෂණ ලිපිය. දැන් ඊළඟට මේ පැත්තේ තියෙනවා තව ලියවිලි 3ක්. මොනවද? ගෙවීම් කටයුතු. ගෙවීම් කටයුතු සම්බන්ධයෙන් ආනයන කරුවා විසින් මුදල් ගෙවන්න ඕන. ආනයන කරුවාට ඍජුවම අපනයන කරුවට මුදල් ගෙවන්න විදියක් නැහැ. ඒක නිසා ආනයන කරුවා මොකද කරන්නේ? ආනයන කරුවා යනවා ආනයන කරුවාගේ මූල්‍ය ආයතනයට. ගිහින් කියනවා මම මෙන්න මේ විදිහට භාණ්ඩ ටිකක් ගෙනනවා මට මුදල් ගෙවන්න ඕන. එතකොට වෙන්නේ මේ ආනයන කරුවාගේ ඉල්ලීම මත ආනයන කරුවාගේ මූල්‍ය ආයතනය විසින් මේ පැත්තේ තියෙන අපනයන කරුවාගේ මූල්‍ය ආයතනයට භාණ්ඩ හරි විදියට ලැබුණොත් ආනයන කරුවා ඉල්ලන විදියට එකගතාවයට අනුව ලැබුණොත් මුදල් ගෙවන බවට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු වෙමින් භාවිත කරන ලියවිල්ලට අපි කියනවා ණයවර ලිපිය. ණයවර ලිපිය. ඒතර මෙතන මුදල් ගෙවන්න පොරොන්දු වෙන්නේ ආනයන කරුවා වෙනුවෙන් ආනයන කරුවාගේ බැංකුව කාගේ බැංකුවටද? අපනයන කරුවාගේ බැංකුවට. ඊළඟට තියෙනවා තව ලියවිලි දෙකක් භාණ්ඩ නිදහස් කරගනිද්දී භාණ්ඩ නිදහස් කරගන්න යන්න වෙන්නේ වරායටනේ. වරායට භාණ්ඩ ටික නිදහස් කරගන්න ගියාම වරයෙන් අහනවා ඔයා මොකටද ආවේ? එතකොට කියනවා මම මෙන්න මේ භාණ්ඩ ටික ගෙනියන්න තමයි ආවේ. එතකොට අපි ආනයනය කරපු භාණ්ඩවල විස්තර ටික අපි දෙන්න ඕන කොහාටද? වරායට. ආනයනය කරපු භාණ්ඩවල විස්තර අපි වරායට දෙනවා. ඒ වෙනුවෙන් නිකුත් කරනවා ලියවිල්ලක්. අපි ඒකට කියනවා ආනයන සටහන් කරය. දැන් අපනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළත් කරලා දුන්නා අපනයන සටහන් කරය. ආනයනය කරන භාණ්ඩවල විස්තර ඇතුළත් කරලා දෙනවා ආනයන සටහන් කරය. ආනයන සටහන් කරය. අන්තිමට භාණ්ඩ ටික ආනයන සටහන් කරේ සටහන් කරලා දුන්නට පස්සේ භාණ්ඩ නැවේ තියාගෙන ඉන්නේ නැහැ. වරායකට භාණ්ඩ ආපු ගමන් ඒ භාණ්ඩ ටික ගෙනහිල්ලා ඒගොල්ලෝ වරායේ ගබඩාවලට දානවා. ඒ වරායේ ගබඩාවලට අපි කියනවා ගුදම් කියලා. එතකොට භාණ්ඩ ඒ ගබඩාවලයි තියෙන්නේ ගුදම්වලයි තියෙන්නේ. ඒ ගුදමේ නිලධාරියා හෙවත් ගුදම් අධිකාරියා විසින් එහෙම නැත්නම් ගුදම් අධිකාරී විසින්
මෙන්න මේ භාණ්ඩ ගුදමේ තියෙනවා කියලා දෙනවා ලියවිල්ලක්. අපි ඒකට කියනවා ගුදම් බලපත්‍රය. ගුදම් බලපත්‍රය ගත්තට පස්සේ ඒ භාණ්ඩවල අයිතිය තියෙන්නේ අපිට. ආන් එහෙනම් භාණ්ඩ ගබඩාවක තියෙනවා. ඒ ගබඩාවේ තියෙන භාණ්ඩවල අයිතිය ප්‍රකාශ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ලියවිල්ලක් තියෙනවා ගුදම් බලපත්‍රය. ගුදම් බලපත්‍රය දෙන්නේ ගුදම් අධිකාරිය. එහෙම නැත්නම් ගුදමේ ප්‍රධානියා විසින්. ඉතින් මම මේ කතා කරේ ආනයන ක්‍රියාපටිපාටියයි අපනයන ක්‍රියාපටිපාටියයි ඊට පස්සේ ගුරුවත් පොතේ තියෙන ලියවිලි ටිකයි. ඊට අමතරව තව ලියවිලි 3-4ක් එකතු වෙයි. මේක බැලුවාම ඔයාලට තේරෙයි ඒ ලියවිලි අපි කොතෙන්ටද ඇඩ් කරගන්නේ. ඒතකොට දැන් මේකේ වැඩේ කියන්නේ අකුරු එක ගොඩේ ගොඩක් තියෙනවා බලා ගන්න බැරි වෙයි. කියන්නේ මට තියෙන බෝඩ් එකේ ප්‍රමාණයට තමයි මම ලිව්වේ. අකුරු ගැන හිතනවට වඩා මම කියන එක ගැන හොඳට අහගෙන ඉඳලා බලා ගන්න. එතකොට මේක හොඳටම තේරෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක බැලුවා නම් මම හිතන්නේ වීඩියෝ එක මම හිතන්නේ 1000කට වඩා 1000ක් විතර බලනවා. 1000ක් දෙනා බැලුවට තාම subscribe කරලා තියෙන්නේ 250ක් විතර. ඒ නිසා වීඩියෝ එක බලන හැමෝටම කියනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම subscribe 250ක් තිබුණා like තියෙන්නේ 60ක් 70ක් විතර. ඉතින් වීඩියෝ එක බලන හැමෝටම කියනවා like එකක් දාන්න කියලා. ඒ වගේම දැන් අපි ටෙලිග්‍රෑම් මාධ්‍ය අපි හැමදාම ප්‍රශ්න දාගෙන යනවා ටෙලිග්‍රෑම් එකේ. ඉතින් මේක වීඩියෝ එකේ බලන අය ටෙලිග්‍රෑම් එකට සම්බන්ධ වෙලා නැත්නම් මගේ ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වෙන්න අපි ළමයි එක්ක ලොකු ගනුදෙනුවක් කරනවා ටෙලිග්‍රෑම් කියන ඇප් එක හරහා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. ඕගොල්ලොන්ගේ මේක ගැන තියෙන ඔයාලගේ අදහස පල්ලෙහෙන් දාගෙන යන්න. බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. එතකන් ගොඩක් ස්තුතියි හැමෝටම වැඩ ටික හොඳට කරගෙන ඉන්න.